තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් අවසාන විභාගයේ සඳහා පන්ති මාලාවක් අපි මේ විදිහට පවත්වන්නේ. මීට කලින් පාඩමේදී කලින් පැයේදී අපි බුද්ධ චරිතය පොතට අදාළ පොතට සම්බන්ධ පාඩමක කොටසක් පළවෙනි පාඩමේ දෙවෙනි කොටස කතා කළා. මෙතනදී අපි බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිච්ඡය කියන පොතට අදාළව දෙවැනි දවසේ සාකච්ඡාව සිදු කරන්නට සූදානම් වෙන්නේ. පළවෙනි දවසේ අපි මේ වෙද්දී පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳ විශේෂ ඉගැන්වීම්, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමු වෙච්ච අවස්ථාවන්, ඒ වගේම රහතන් වහන්සේලාගේ අවධානය යොමු වෙච්ච අවස්ථාවන් කතා කරලා තියෙනවා. ඊට අමතරව පටිච්ච සමුප්පාද ධර්මයේ ගෙනහැර දක්වලා තියෙන කෙටි සූත්‍ර ක්‍රමයට අනුව අපි තොරතුරු ගොඩක් සාකච්ඡා කළා මේ පාඩමට අනුව. අස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති. ඊට අමතරව ඉස්සර නිම්මාන හේතු, ওই විදිහට ලෝකේ හා සත්වයා පිළිබඳව උගන්වලා තිබුණු විශේෂ විවිධ ඉගැන්වීම්, පුබ්බේ කත හේතු, පටිච්ච සමුප්පාද, අදිච්ච සම්පන්නවාද, නියති සංගති භාව හේතු, උපනිෂද් චින්තිකයෝ දක්වන අදහස්, සාස්වතවාද, උච්ඡේදවාද කියන මේ ඉගැන්වීම් ගැන කතා කරලා තියෙනවා. ඊට අමතරව අස්මින් සති ඉදං හෝති කියන මේ ඇති කල්හි මේ ඇති වේ කියන හේතුඵලවාදී කෙටි ක්‍රමය ඉගැන්වීම, ඉමස්ස උපාදා ඉදං උපජ්ජති මේ ඉපදීමෙන් මේ උපදී කියන ඉගැන්වීම කතා කළා. ඊළඟට ඉමස්මින් අසති ඉදං න හෝති මෙය නැති විට මෙය නොමැත, ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියන කෙටි ක්‍රම 4 අපි කතා කළා. බීජය ඇති කල්හි පැලය ඇති වේ, බීජය නැතිනම් පැලයක් ඇති නොවේ කියන අදහස තමයි කෙටියෙන් අපි ඒ තුලින් අවබෝධ කරගත්තේ. ඊට අමතරව අපි සාකච්ඡා කළා බුදුදහම තුලින් පුද්ගලයාගේ සමාජගත දුක සහ චිත්ත සංතානගත දුක කියන අංශ දෙකක්, දුකේ අංශ දෙකක් කතා කරනවා කියලා. හේතුඵලවාදීව පුද්ගලයාට සමාජගත දුක ඇති වෙන විදිහ සහ චිත්තසංතානගත දුක ඇති වෙන විදිහ හේතුඵලවාදීව බුදුදහම තුලින් විග්‍රහ කරනවා කියලා අපි කතා කළා. ඒ අනුව චක්කවර්ති සීහනාද සමාජගත දුක ඇතිවන්නේ බාහිර හේතු ප්‍රත්‍ය සමவாயෙන් කියන කාරණය අපි කතා කළා. චක්කවර්ති සීහනාද සූත්‍රයේ දක්වනවා කියලා. චක්කවර්ති සීහනාද සූත්‍රයේ දක්වනවා. සක්විතිවත් හෙවත් රාජධර්ම නොපුරන දිලින්දාට නිසි පරිදි ධනෙ ලබා ගැනීමට මාර්ග සකස් නොකරන පාලකයින් නිසා සමාජය තුළ අසහනය ඇතිවන ආකාරය පෙන්වා දී ඇත. සමාජගත දුක ඇතිවෙන විදිහ ගැන චක්කවර්ති සීහනාද සූත්‍රයේ දක්වලා තියෙනවා. රාජධර්ම සම්පූර්ණ කරන්නේ නැතිව, රාජධර්ම වලට අනුව ක්‍රියා කරන්නේ නැති පාලකයන් නිසා රටවාසීන් දිලිඳු බවට පත් වෙලා දුකට, සමාජගත දුකට පත් වෙන විදිහ තමයි චක්කවර්ති සීහනාද සූත්‍රයේ දක්වලා තියෙන්නේ කියලා අපි කතා කළා. ඒ අනුව තෘෂ්ණාව මුල් කරගත්ත වේදනාව හා සමග වෙනත් හේතු රාශියක එකතු වීම තුලින් තෘෂ්ණාව මුල් කරගෙන වේදනාව සහ සම්බන්ධ වෙච්ච, වේදනාවත් එක්ක සම්බන්ධ වෙච්ච තවත් හේතු ගොඩක් එක්ක මිනිස්සු මොකද වෙන්නේ? සමාජගත දුක ඇති වුණාම කලහ, විග්‍රහ, විවාද ආදී අනේක විද ගැහැට, අනේක විද කරදර සමාජය තුළ ඇති කරන්නට යොමු වෙනවා. සමාජය තුළ හටගන්නා හැටි මහා නිදාන සූත්‍රයේ විවරණය කරයි. එතකොට පුද්ගලයන්ට රජතුමා විසින් නිවැරදි විදිහට අවධානය යොමු කළේ නැති වුණාම මිනිස්සු තෘෂ්ණාව මුල් කරගෙන, වේදනාව මුල් කරගෙන, තවත් හේතු මුල් කරගෙන කලහ, විග්‍රහ, විවාද ඇති කරගෙන සමාජගත දුක ඇති කරගන්නා වූ ආකාරයේ මහා නිදාන සූත්‍රයේ දක්වලා තියෙනවා කියලා කතා කළා. බුදුදහමෙහි ප්‍රධාන ආද්‍යාසය වෙන්නේ මනුෂ්‍ය సంతානයෙහි දුක ඇතිවීම හා එය නැවැත්වීම විග්‍රහ කොට දැක්වීමයි. බුදුදහමේ ප්‍රධාන අරමුණ වෙන්නේ
සමාජගත දුක ඇතිවීම නෙවෙයි. හැබැයි සමාජගත දුක ඇතිවීම ගැන බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයත් චක්කවර්ති සීහනාද සූත්‍රයත් ආදී සූත්‍ර දේශනාවන් ඇසුරු කරගෙන එකකට එකක් සම්බන්ධ කරමින් හේතුඵලවාදී විග්‍රහ කරලා තියෙනවා. හැබැයි බුදුදහමේ ප්‍රධාන අභිලාෂය වෙන්නේ ආද්‍යාසයේ බලාපොරොත්තු අරමුණ බවට පත් වෙන්නේ මනුෂ්‍ය సంతානයෙහි දුක ඇතිවීම හා එය නැවැත්වීම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ගැන විග්‍රහ කිරීම. හේතුඵලවාදීව ඇතිවෙන්නා වූ දුක හේතුඵලවාදීව නිරුද්ධ කරන ආකාරය ගැන තමයි කතා කරන්නේ. අනුලෝම පටිලෝම වශයෙන් ඒ විශ්ලේෂණය කිරීමේදී අවිද්‍යාවෙන් ආරම්භ වන සමස්ත දුක්ඛ සමූහයාගේ සම්භවය හා නිරෝධය ඒට අන්තර්ගත කොට දැක්වේ. එහෙනම් අනුලෝම පටිලෝම කියන ක්‍රමවේදයට අනුව පටිච්ච සමුප්පාද ධර්මයේ දක්වනවා. අනුලෝම සහ පටිලෝම කියන ක්‍රම දෙක යටතේ අනුලෝම පටිලෝම වශයෙන් එය විශ්ලේෂණය කිරීමේදී විද්‍යාවෙන් ආරම්භ වන සමස්ත දුක්ඛ අවිද්‍යාවෙන් ආරම්භ වන සමස්ත දුක්ඛ සමූහයාගේ සම්භවය හා නිරෝධය ඒට අන්තර්ගත කොට දැක්වේ. අවිද්‍යාවෙන් තමයි ආරම්භ වෙන්නේ සියලුම දුක්. එහෙම සම්භවය වෙලා හැම දිනාටම බලපෑම් ඇති කරන ආකාරය අනුලෝම පටිලෝම කියන මේ ක්‍රමවේදයට අනුව ඒක ඇති වෙන විදිහ සහ ඒක නිරුද්ධ කිරීම සඳහා දුක නිරුද්ධ කර ගැනීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය ක්‍රියා කළ යුතු විදිහ ගැන ඊළඟට අපි කතා කරන තොරතුරු වලින් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අපි කතා කරපු හේතු ප්‍රත්‍ය 12 එකී හේතු ප්‍රත්‍ය ධර්ම මාලාවෙහි ප්‍රධාන අංග 12කි. පටිච්ච සමුප්පාදයේ අංග 12 තමයි මේ දැක්වෙන්නේ අපි දකින්නේ. අවිජ්ජා පච්චය සංඛාර පච්චය විඥාන පච්චය නාම රූප පච්චය සලආයතන පච්චය පස්ස පච්චය වේදනා පච්චය තණ්හා පච්චය උපාදාන පච්චය භව පච්චය ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ඔක්කොම ඇතුළත් වෙනවා. අපි නැවත වතාවක් බලමු පටිච්ච සමුප්පාදයේ අංග. අවිද්‍යාව තමයි පළවෙනියටම සඳහන් වෙන්නේ. පළවෙනියට සඳහන් වෙන්නේ අවිද්‍යාව. පටිච්ච සමුප්පාදයේ හේතු ප්‍රත්‍යවල පළවෙනිම හේතුව එකම හේතුව අවිද්‍යාව නෙවෙයි. පළවෙනියට සඳහන් කරලා තියෙනවා. අනිත් ඒවා එකකට එකක් සම්බන්ධයි. ඔක්කොම හේතුත් එක්ක තමයි සංසාරේ නිර්මාණය වෙන්නේ. අවිජ්ජා කියන පළවෙනි එක. අවිජ්ජා පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ සංඛාර. මේවා අනිවාර්යයෙන්ම කටපාඩම් කරගත යුතුයි පටිච්ච සමුප්පාදයේ අංග. නාම රූප සලආයතන නාම රූප ඊළඟට සලආයතන ඊළඟට පස්ස ඊළඟට වේදනා. පස්ස කියලා කියන්නේ ස්පර්ශ, වේදනා කියලා කියන්නේ විඳීම. තණ්හා තෘෂ්ණාව, තණ්හාව ආසාව, උපාදාන දැඩි විදිහට මම මගේ වශයෙන් අල්ලා ගැනීම, මනසින් අල්ලා ගැනීම. භව හට ගැනීම, ජාති ඉපදීම, ජරා මරණ ජරාවට පත්වීම සහ අවසානයේදී මරණයට පත්වීම. ජරාවට පත්වීම, මරණයට පත්වීම කියන අංග. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. මේ අංග 12 තමයි හේතු ප්‍රත්‍ය වශයෙන් පටිච්ච සමුප්පාද ධර්මයේ විදිහට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ, විවරණය කරලා තියෙන්නේ. අපි බලමු මීට කලින් අවුරුදු වලදී මේ සම්බන්ධව මේ පටිච්ච සමුප්පාදය සම්බන්ධව ප්‍රශ්න මොනවද අහලා තියෙන්නේ කියලා. අපි ගිය සතිය අඟහරුවාදාත් පාඩම සාකච්ඡා කරද්දී මේ පිළිබඳව අවධානය යොමු කළා. 2017 2018 අවුරුද්දේ
බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ මෙනෙහි කළ ස්ථානය හා සතිය දක්වන්නට කියන ප්‍රශ්නය සඳහා අපි ගිය සතියේදී පිළිතුරු සාකච්ඡා කළා. එම ධර්මයේ මෙනෙහි කළ ක්‍රමයේ කීවැදෑරුම්දැයි දක්වා ඒවා නම් වශයෙන් හඳුන්වන්නට කියන ප්‍රශ්නයත් කතා කළා. එම ක්‍රමවලින් ප්‍රකාශිත සසර ගමන් ස්වභාවය පෙන්වා දී පටිච්ච සමුප්පාද ඉදිරිපත් කරන කෙටි සූත්‍රයේ පෙන්වා දෙන්නට කියලා. ඒකත් අපි කතා කළා. පටිච්ච සමුප්පාද ධර්මයට අයත් අංග 12 ලියා අවිද්‍යාව නිසා රැස් කරන කර්ම කවරේදැයි පෙන්වා දෙන්න. ලකුණු 8ක ප්‍රශ්නයක්. පටිච්ච සමුප්පාද ධර්මයට අයත් අංග 12 ලියා. අංග 12ම ලියන්නට කියලා කෙලින්ම 2017-2018 අවුරුද්දේදී කියලා තියෙනවා ලකුණු 8ක ප්‍රශ්නයක්. පටිච්ච සමුප්පාද ධර්මයට අයත් අංග 12 ලියා අවිද්‍යාව නිසා රැස් කරන කර්ම කවරේදැයි පෙන්වා දෙන්නට කියන ප්‍රශ්නේ. ඊළඟට අපි බලමු 2018-2019 අවුරුද්දේ කොහොමද ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ කියලා. අමතර කියවීම් කාලයක් ලැබෙනවා විනාඩි 10ක. අමතර කියවීම් කාලයේ ප්‍රශ්න පත්‍රයේ කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වයේ දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදා ගන්නට කියලා. ඒ විදිහට අලුත් ප්‍රශ්න පත්‍ර ව්‍යුහය තුල විනාඩි 10ක් අමතර කාලයක් විදිහට ලබා දීලා තියෙනවා. මෙම ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විත වෙනවා. කොටස් 3යි යටත් පිරිසින් එක් කොටසකින් එක් ප්‍රශ්නයක්වත් තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්නට කියලා තමයි දක්වලා තියෙන්නේ. ඒ අනුව බලමු අපි පළවෙනි කොටසේ තියෙන හේතුඵල සිද්ධාන්තයේ එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදයේ පාඩමට සම්බන්ධව අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. හේතුඵල සිද්ධාන්තයේ මුල් කරගනිමින් ප්‍රථමයෙන් ධර්මයේ දේශනා කළ රහතන් වහන්සේ හා ඒ ධර්මයේ අවබෝධ කරගත්තේ කවුරුන්දැයි දක්වන්නට කියන ප්‍රශ්නේ ලකුණු 2ක ප්‍රශ්නේ අපි ගිය සතියේ කතා කළා. ඉහත එකෙහි සිදුවීමට අදාළ තොරතුරු සඳහන් වන විනය ග්‍රන්ථයත් එම ධර්මයේ නොදැනීම නිසා සසර සැරිසැරීමට හේතුව දැක්වෙන දීඝනිකායාගත සූත්‍රයත් නම් කරන්නට කියන ප්‍රශ්නේ අපි කතා කළා. හේතුඵල ධර්මතාව ලෝව සදහටම පවත්නා සත්‍ය බව දේශනා කිරීමට හේතු කරුණු කෙටියෙන් ඉදිරිපත් කරන්නට කියලා. හේතුඵල ධර්මතාවයේ තමයි ලෝකේ සදහටම පවතින තත්ත්වය කියලා දේශනා කරන්න හේතුව මොකක්ද කියලා අහන ප්‍රශ්නේ 6 වෙනි ලකුණු 6ක ප්‍රශ්නේ. සත්වයා සසර සැරිසැරීමට හෙවත් පුනර්භවයක් ලැබීමට හේතුව ප්‍රතිච්ඡ සමුප්පන්න ධර්ම විග්‍රහය මගින් පෙන්වා දෙන. පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය මගින් පුද්ගලයා සංසාරයේ දිගින් දිගට ගමන් කිරීමට හේතු වෙන විදිහ ගැන කතා කරන්නට සාකච්ඡා කරන්නට කියලායි කියන්නේ. අපි ඒ පිළිබඳව තමයි අද දවසේදී විශේෂයෙන් කතා කරන්නේ. පටිච්ච සමුප්පාදයේ අංග 12 දක්වන ආකාරය සහ සත්වයා සසර සැරිසැරීමට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ හේතු වෙන ආකාරය බලපාන්නේ කොහොමද කියන එක තමයි අද දවසේදී අපි මෙතනදී මේ ප්‍රශ්නේදී මේ පාඩමේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි නැවත වතාවක් බලමු පටිච්ච සමුප්පාදයේ අංග මොනවද කියලා. අනිවාර්යයෙන්ම ඔබ කීප වතාවක් කියවලා මේවා හුරු කරගත යුතුයි. අනිවාර්යයෙන්ම අනුපිළිවෙලට අනුවම පටිච්ච සමුප්පාදයේ අංග දැක්විය යුතුයි. පෙළ ගැස්විය යුතුයි. එහෙම නැත්නම් ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන අංග 12. මිනිසා ජරා මරණයන්ට ගොදුරු වන්නේ කුමක් හේයින්ද යන ප්‍රශ්නයේ බෝසත්තුමාට ඇති වූයේ සිදුහත් කුමාර අවදියේ සතර පෙර නිමිති දැකීමෙනි. මිනිසා ජරා මරණයන් වලට ගොදුරු වෙන්නේ මොකක් නිසාද කියලා ප්‍රශ්නයක් ඇති වුණා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට. සතර පෙර නිමිති දකින්න වෙලාවේ ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් පැවිදිරුවක් කියන මේ පෙර නිමිති 4 දැකපු වෙලාවේදී මිනිස්සු මේ ජරා මරණ වලට පත් වෙන්නේ ඇයි මොකක් නිසාද කියලා කල්පනා කරන්න පටන් ගන්නවා. දම්වැලක පුරුක් මෙන් දිගින් දිගට සම්බන්ධ කෙරෙන හේතුඵල මාලාවක ඈත කෙළවරේ අවිද්‍යාව හෙවත් නොදැනීම දක්නට ඇත. අවිද්‍යාව එහෙම නැත්නම් නොදැනීම ඈත කෙළවරේ කොනක තියෙනවා. අපි එක විදිහට දැක්කොත් මේක අපි රවුමක් ඇඳලා ඒ රවුමේ දැක්කොත් එහෙම නැත්නම් මේක අපි මේ විදිහට මේ අතට දැක්කුවොත් ඈත කෙළවරක තියෙනවා අවිච්ඡා කියලා. උඩම කෙළවරේ තියෙනවා අවිච්ඡා කියලා. එහෙම නැත්නම් නොදැනීම.
ඊළඟට තමයි ජරා මරණ කියන අවස්ථාව දක්වා කරුණු පෙළ ගැහිලා තියෙන්නේ. දම්වැලක පුරුක් මෙන් දිගින් දිගට සම්බන්ධ කරන හේතුඵල මාලාවක ඈත කෙළවරි. මේ එකක් හැම එකක්ම මම ඉස්සෙල්ලා සඳහන් කළා පච්චයා කියන වචනය. ප්‍රත්‍ය කරගෙන කියන අදහස. අවිජ්ජා පච්චයා සංඛාරා. සංඛාර පච්චයා විඥානං. විඥාන පච්චයා නාම රූපං. නාම රූප පච්චයා සලආයතන. ඔය විදිහට එකක් අවිද්‍යාව සංස්කාර වලට හේතුව වෙනවා. සංස්කාර විඥානය ඇති වෙන්න හේතු වෙනවා. විඥානේ නාම රූප ඇති වෙන්න හේතු වෙනවා. නාම රූප සලආයතන ඇති වෙන්න හේතු වෙනවා. සලආයතන ස්පර්ශය ඇති වෙන්න හේතු වෙනවා. ස්පර්ශය ඇති වුණාම වේදනාව ඇති වෙනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා උපාදානය ඇති කරගන්නවා. උපාදානය ඇති කරගන්න හැම එකක්ම නැවතත් භවයක් විදිහට නිර්මාණය වෙනවා. භවයක් නිර්මාණය වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ජාති කියන අවස්ථාවට ඉපදීම හට ගැනීම කියන තත්ත්වයටපත් වෙනවා. ඉපදිච්ච හටගත්ත හැම දෙයක්ම ජරා සහ මරණ විනාශයේ ස්වභාවයටපත් වීම කියන දේ සිද්ධ වෙනවා. එතකොට මේ හැම එකක්ම දම්වැලක පුරුක් වගේ දිගින් දිගටම සම්බන්ධ කරන හේතුඵල මාලාවක් තමයි තියෙන්නේ. ඒකේ එක කෙලවරක තියෙනවා අවිද්‍යාව. මේ අදහස් සඳහන් අංග 12හි අවිද්‍යාව මුලට දැක්වුවද එයම මූල කාරණේ වශයෙන් නොගැනේ. මුල්ම කාරණේ වෙන්නේ අවිද්‍යාවම නෙමෙයි. මුලින්ම දැක්වෙනවා අවිද්‍යාව ප්‍රධානම එකම හේතුව වෙන්නේ නැහැ. හේතු මාලාව චක්‍රයක් මෙන් ගමන් කරන හේිනි. හේතු මාලාව චක්‍රයක් වගේ තමයි ගමන් කරන්නේ. ඒක අවිද්‍යාව කියන එක මුලින් සඳහන් වෙලා තිබුණාට මේ ඉගැන්වීම පටිච්ච සමුප්පාදය කියන ඉගැන්වීම උගන්වලා එක ක්‍රමවේදයකට එක පෙළගස්වලා තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් තනින් තන එක එක විදිහේ විග්‍රහ තියෙන්න පුළුවන්. එක එක විදිහේ සංග්‍රහ කිරීම වෙන්නත් පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාද ධර්මය මොකක්ද කියලා අපිට තේරුම් ගන්නට බැරි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අවිද්‍යාවෙන් ආරම්භ කරලා තියෙනවා. ඒත් අවිද්‍යාව නෙවෙයි මූලම කාරණේ වෙන්නේ. චක්‍රයක් වගේ. මොකද්ද චක්‍රයක් කියලා කියන්නේ? රෝදයක් වගේ. හේතු මාලාව චක්‍රයක් මෙන් ගමන් කරන චක්‍රයක් වගේ රෝදයක් වගේ ගමන් කරනවා. අවබෝධයේ පහසුව තකා අවිද්‍යාවෙන් ආරම්භව ජරා මරණයන්ගෙන් අවසන් වන ආකාරයෙන් දක්වා තිබේ. අවබෝධයේ පහසුව සඳහා සංග්‍රහ කිරීම ක්‍රමයක් විදිහට මේක අවිද්‍යාවෙන් ආරම්භ කරලා පටන් අරගෙන තියෙනවා. පටිච්ච සමුප්පාද ක්‍රමය අවබෝධ කර ගැනීමෙන් පටිච්ච සමුප්පාද ක්‍රමය අවබෝධ කර ගැනීමෙන් බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය වන දුක පිළිබඳ යථාවබෝධය ලබා ගත හැකිය. පටිච්ච සමුප්පාදයේ පිළිබඳව නිවැරදි වැටහීමක් ඇති කරගත්තොත් බුදුදහමේ ඉගැන්වෙන දුක පිළිබඳ වූ ප්‍රධාන සම්බන්ධතාවය අපිට තේරුම් ගන්නට පුළුවන්. හැම එකකටම සම්බන්ධ වෙච්ච දුක ගැන තේරුම් ගන්නට පටිච්ච සමුප්පාදය අපි හොඳින් නිවැරදිව අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි. සංසාර ගමන නැවැත්වීම හෙවත් පුනර්භවය නැති කිරීමේ බෞද්ධ පරමාර්ථය පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න එක. සංසාර ගමන නැවැත්වීම හෙවත් පුනර්භවය නැති කිරීමේ බෞද්ධ පරමාර්ථය පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න එක. මිනිසා සසර සැරිසරන්නේ හෙවත් පුනර්භවයක් ලබන්නේ කවර හේතුවක් නිසාද යන පැනයට පිළිතුරු මේ අංග 12කින් යුත් ප්‍රතීත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය තුලින් සාක්ෂාත් කරගත හැකිය. මිනිසා සංසාරය තුල සැරිසරන්නේ එහෙම නැත්නම් පුනර්භවයක් ලබන්නේ මොකක් නිසාද කියන ප්‍රශ්නයට පිළිතුරු මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල තියෙනවා. අපි බලමු පහුගිය වර්ෂයක ප්‍රශ්නයක් තිබුණා. සත්වයා සසර සැරිසැරීමට හෙවත් පුනර්භවයක් ලැබීමට හේතුව ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය මගින් පෙන්වා දෙන්න කියන ප්‍රශ්නේ. 2018-2019 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 8ක ප්‍රශ්නය 4 වෙනි රෝමි ඉලක්කම යටතේ තියෙන්නේ. සත්වයා සසර සැරිසැරීමට හෙවත් පුනර්භවයක් ලැබීමට හෙවත් හේතුව ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය මගින් පෙන්වා දෙන්න. සත්වයා සසර සැරිසරන්න හේතුව පටිච්ච සමුප්පාද ධර්මයේ කියන එක තමයි අපිට පැහැදිලි කරන්න තියෙන අංග 12කින් යුක්ත ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය තුලින් සාක්ෂාත් කරගත හැකි.
මිනිසා සසර සැරිසරන්නේ හෙවත් පුනර්භවයක් ලබන්නේ කවර හේතුවක් නිසාද යන පැනයට පිළිතුරු මේ අංග 12කින් යුත් ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය තුලින් සාක්ෂාත් කරගත හැකිය කියන ඡේදයේ තුලම තියෙන කරුණු අරගෙන තමයි ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. අවිද්‍යාව හෙවත් නොදැනීම එක් හේතුවකි. අවිද්‍යාව පළවෙනි හේතුව. අවිද්‍යාව එක හේතුවක්. අවිද්‍යාව සඳහාද තවත් හේතු තිබේ. අවිද්‍යාව සඳහා තව හේතු තියෙන්න පුළුවන්. නොදැනීම නිසා කුසල අකුසල කර්ම රැස් කරයි. සඳහාද තවත් හේතු තිබේ. නොදැනීම නිසා කුසල අකුසල කර්ම රැස් කරයි. නොදැනීම නිසා අවිද්‍යාව නිසා මොකද කරන්නේ? සංස්කාර රැස් කරනවා. සංඛාර කියන කොටස අවිද්‍යාව නිසා අනවබෝධය නිසා වැටහීමෙන් තොර නිසා මොකද කරන්නේ? සංස්කාර එකතු කරනවා. එනම් අවිද්‍යාව නිසා සංස්කාර හට ගැනීමයි. විඥානයේ මෞකුසට බැසගන්නේ ඒ සංස්කාර නිසායි. පළවෙනියටම අවිද්‍යාව නොදැනීම අනවබෝධය නිසා සංස්කාර ඇති වෙනවා. මොනවද සංස්කාර? කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා හඳුන්වනවා. කයෙන් කරන කුසල අකුසල කර්ම, වචනයෙන් කරන කුසල අකුසල කර්ම වල විපාක, ඒ වගේම සිතින් කරන කුසල අකුසල කර්ම වල විපාක හැම එකක්ම තමයි සංස්කාර විදිහට සැලකෙන්නේ. එහෙම නැත්නම් තවත් විග්‍රහයක් තියෙනවා පුඤ්ඤාභි සංකාර සහ අපුඤ්ඤාභි සංකාර කියලා. පුණ්‍ය කර්මයන් සහ පුණ්‍ය කර්මයන්ගේ විපාක, පාප කර්ම සහ පාප කර්මයන්ගේ විපාක කියන දේවල් තමයි සංස්කාර විදිහට සැලකෙන්නේ. එහෙනම් කුසල අකුසල කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන දොරටු තුනෙන් සිද්ධ කරන දේවල් නිසා සංකාර කියන දේවල් නිසා මොකද්ද වෙන්නේ? ඊළඟට විඥානය කියන එක ඇති වෙනවා. විඥානය ඇති වෙනවා. විඥානයක් කියලා කියන්නේ සංස්කාර ශක්තියෙන් සහිත, එහෙම නැත්නම් කුසල අකුසල කාය වාක් මනෝ කියන දොරටු තුනෙන් සිද්ධ කරගත්ත ක්‍රියාවන්ගේ ප්‍රතිඵල සහිත විපාක දීමේ ස්වභාවයන් සහිත මානසික ස්වභාවයට කියනවා විඥානය කියලා. ඒ විඥානය තමයි ගිහිල්ලා මව් කුසක ප්‍රතිසන්දියක් ලබන්නේ. විඥානයේ නිසා නාම රූප පහළ වේ. විඥානය ගිහිල්ලා මව් කුසක තැම්පත් වෙලා ගන්ධබ්බෙක් විදිහට, එහෙම නැත්නම් ජීවියෙක් විදිහට මව් කුසක පිළිසිඳ ගත්තට පස්සේ ඊට පස්සේ දවස් ගාණක් යනකොට, මාස ගාණක් යනකොට නාම රූප දෙක හැදෙනවා. නාමයක් සහ දරුවෙක් ගත්තම ඒ දරුවට හිතක් තියෙනවා. සිතුවිලි තියෙනවා. ඒව තමයි නාම කියලා කියන්නේ රූපයක්. රූපයට දරුවෙක් ගත්තම රූපයක් තියෙනවා. ඒ නාම රූප දෙක ඇති වෙනවා විඥානය හේතු කරගෙන. විඥානය කියන තැන තමයි මේ විඥානය කියන තැන තමයි එතකොට නිර්වාණය කියන තැන තැන්පත් වෙන හිත තියෙන්නේ. මේ හිත තුල ඇතිවෙනා වූ සංස්කාර පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර දෙක නැති කරාම විඥානයේ හිත තුල කර්ම ශක්තියෙන් සහිත ස්වභාවයක් නැති වෙනවා. ඒ කර්ම ශක්තියෙන් සහිත ස්වභාවය නැති වුණාම නිර්වාණයටපත් වෙනවා. ඒ නිර්වාණයටපත් වුණාම නාම රූප වලටපත් වෙන්නේ නැහැ. එහෙම නැතිව අවිද්‍යාව නිසා පින් පව් සිද්ධ කරගෙන පින් පව් වල ශක්තියත් එක්ක මානසික ස්වභාවය ගමන් කරලා විඥානය කියන தত্ত্বය මෞකුසක පිළිසිඳ ගත්තම නාම රූප කියන දෙක ඇති වෙනවා. නාම රූප කියන දෙක ඇති වෙලා නාම රූප හේතු කොටගෙන චක්කු සෝත ගාහන જીවහා කාය මන කියන සලායතන, සඩ් ආයතන, සලායතන, මේ ආයතන 6 ඇති වෙනවා. ඇස කන නාසය දිව ශරීරයේ මනස, මේ 6ම ඇති වෙනවා. නාම රූප දෙක නිසා ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ සලායතන ඇති වෙනවා. ආයතන 6ක්. චක්කු සෝත ගාහන જીවහා කාය මන කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස. මේවා තමයි සලායතන. යන ආයතන 6 හටගනි. ස්පර්ශය නිසා වේදනාව ඇති වේ. ඊළඟට
සලායතන පත්‍ය පස්ස. සලායතන ආයතන 6. ආයතන 6ක් තියෙනෝනේ. දැන් ඇහැක් තියෙනවා. ඇහැක් හැදුනට පස්සේ ඒ ඇහෙන් මිනිස්සු රූප බලනවා. එහෙනම් රූප බැලීමත් එක්ක ඇස රූපත් එක්ක ස්පර්ශ වෙනවා. කන ශබ්දත් එක්ක ස්පර්ශ වෙනවා. නාසය ගඳ සුවඳ එක්ක ස්පර්ශ වෙනවා. දිව රස එක්ක ස්පර්ශ වෙනවා. කය ස්පර්ශත් එක්ක ස්පර්ශ වෙනවා. මනස ධර්මයන් එක්ක සිතුවිලිත් එක්ක ස්පර්ශ වෙනවා. ඊළඟට ඒ පස්සපච්චයා වේදනා. ඒ ස්පර්ශ වෙන්නා වූ රූප පිළිබඳව විඳීම් ලබනවා. ඊළඟට ඒක තමයි වේදනා කියලා කියන්නේ. අපේ කනට ශබ්ද ඇහෙනකොට ඒ ශබ්ද නිසා අපි විඳීමට පත් වෙනවා. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන වේදනාවන් තුනක් ලබනවා. ගහන ගඳ සුවඳ බල්ලා විර වෙලා අපි මොකද කරන්නේ? ඒවා විඳිනවා. ගඳ සුවඳ ස්පර්ශය උනාට පස්සේ ඒක විඳිනවා. එහෙනම් පස්සපච්චය වේදනා කියලා සඳහන් කරන්නේ අන්නේ ඒක. ඒ තණ්හාව නිසා කාමාදී අරමුණු හාත්පසින් අල්ලා ගනු ලැබේ. ඊළඟට කාමාදී අරමුණු හාත්පසින් අල්ලා ගන්නවා. දැඩි විදිහට අල්ලා ගන්නවා. මම මගේ කියලා අල්ලා ගන්නවා. දැඩි විදිහට අල්ලා ගන්නවා. හාත්පසින් අල්ලා ගන්නවා. සම්පූර්ණම අල්ලා ගන්නවා කියන අදහස තමයි උපාදාන කියන එකෙන් කියවෙන්නේ. උපාදාන යනුවෙන් හැඳින්වෙන්නේ ඒ අල්ලා ගැනීමයි. භවය ඇතිවන්නේ එයිනි. එහෙනම් දැඩි විදිහට අල්ලා ගැනීම සිද්ධ වෙනවා. මේ අපි කියපු වේදනා විඳීම් නිසා. විඳීම් කාමාදී අරමුණු කාමාදී උදහස් අපේ හිතට වහල් වෙලා අවසානයේදී විඳින්නා වූ දේවල් උපාදානය කරගන්න මම කියලා මගේ කියලා රස වේවා ස්පර්ශ වේවා රූප වේවා ශබ්ද වේවා ගන්ධ සුවඳ වේවා මේ හැම එකක්ම ස්පර්ශයන් අපි විඳීම් බවට පත් කරගන්නවා. ඒ විඳින හැම දෙයක්ම උපාදාන විදිහට දැඩි විදිහට හාත්පසින් අල්ලගන්න. ඒ හාත්පසින් අල්ලගත් දේවල් වල බලපෑවෙන් මොකද වෙන්නේ? අල්ලා ගැනීමයි. භවය ඇතිවන්නේ එයිනි. උපාදානයෙන් ඕනාව හුත්වා ජහන්ති දේහන්. අපි ආසාවන් බලාපොරොත්තු අරමුණු සහිතව මරුණට පස්සේ ඊළඟට භවයේ සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භවය නිසා ජාති හට ගැනීම, ජාති නිසා ජරා මරණ ආදීද හටගනී. ඊළඟට භවය හට ගැනීම නිසා මොකද වෙන්නේ? ජාති ඉපදීම සිද්ධ වෙනවා. උපදින්න සිද්ධ වෙනවා. උපදින්න සිද්ධ වෙන හැම කෙනෙක්ටම ජරා මරණ ආදියට අනිවාර්යයෙන්ම පත් වෙන්න සිද්ධ වෙනවා. ජරා මරණ ආදියට පත් වෙන්න සිද්ධ වෙනවා. මේ සමස්ත දුක්ඛ සමූහයාගේ සම්භවයයි. සමස්ත දුක්ඛ සමූහයාගේ සම්භවය අන්න ඒ විදිහට තමයි පටිච්ච සමුප්පාද ධර්මයට අනුව අපිට විග්‍රහ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ අපි කතා කළේ අනුලෝම ක්‍රමයට. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. සංස්කාර නිසා විඥානය ඇති වෙනවා. විඥානය නිසා නාම රූප ඇති වෙනවා. නාම රූප නිසා සලආයතන ඇති වෙනවා. චක්කු සෝත ගාන જીවහ කාය කියන සලආයතන. සලආයතන නිසා පස්ස ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. වේදනාව නිසා වේදනාව හේතු කරගෙන උපාදානයට පුද්ගලයා යොමු වෙනවා. උපාදානය නිසා භවය නිසා ජාති ජරා මරණ ආදී හැම එකකටම පත් වෙනවා කියලා අපි අනුපිළිවෙලට කතා කළා. ඊළඟට අපි පටිලෝම ක්‍රමයට බලමු. අනුලෝම ඊළඟට පටිලෝම ක්‍රමයට. අවිද්‍යාව නැති කළාට පස්සේ අවිජ්ජත්වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. සංඛාර නිරෝධා විඥාන නිරෝධා. විඥාන නිරෝධා නාම රූප නිරෝධා. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. ඔය විදිහට නිරුද්ධ වීම දක්වන්න පුළුවන්. අවිද්‍යාව නැති කරාට පස්සේ සංස්කාර ඇති වෙන්නේ නැහැ. අපි පින් පව් වශයෙන් සිද්ධ කරගන්න දේවල්
සිද්ධ කරන්නේ නොදැනීම නිසා. නොදැනීම නැති කරාට පස්සේ ප්‍රඥාව ඇති කරගත්තම ප්‍රඥාව පහළ කරගත්තම ත්‍රිශික්ෂාව ලෝකේ පවතිනා වූ තත්ත්වය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ලක්ෂණ තුන ඇති කරගත්තම ප්‍රඥාව පහළ කරගත්තම අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති වෙච්ච කිසිම කෙනෙක් සංස්කාර රැස් කරන්නේ නැහැ. පින් පව් එකතු කරගන්නේ නැහැ. පින් පව් එකතු කරගත්තේ නැති වුණාම ඒ පින් පව් එකතු වෙච්ච නැති පින් පව් ශක්තියින් පුණ්‍ය ශක්තියින් පාපකාරී ක්‍රියාවන් වල ශක්තියින් නැති හිතක විඥාන ශක්තියක් ඇති වෙලා භවයක් නිර්මාණය වෙන තත්ත්වයටපත් වෙන්නේ නැහැ. නාම රූප ඊළඟට ඇති වෙන්නේ නැහැ. නිබ්බන්ති දිහිරා යතායම් පදීපෝ. කොහොමද ඒක සඳහන් වෙන්නේ? සංස්කාර නැති කරපු රහතන් වහන්සේලා විඥානයක් නැවත තැනක ගිහිල්ලා ඇති වෙන්නේ නැහැ. නාම රූපේ නිසා ඇති වෙන්නේ නැහැ. මේ අවස්ථාව නිබ්බන්ති දිහිරා යතායම් පදීපෝ. පහනක් නිවිලා යනවා වගේ කියලා තමයි සඳහන් කරන්නේ. අවිද්‍යාව නැති කලාම සංස්කාර සිදු කරන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. සංස්කාර නැති කලාම නිරුද්ධ කලාම රහත් භාවයටපත් වෙන්නට පුළුවන්. සංස්කාර නිරෝධයටපත් කලාම රහතන් වහන්සේලා තමයි මේ තත්ත්වයටපත් වෙන්නේ. එතකොට විඥාන කියන තත්ත්වය එතනින් කර්ම ශක්තියින් සහිත අවස්ථාවක් බවට පත් වෙන්නේ නැහැ. මේ ලෝකේ ජීවත් වෙලා ඉද්දී අපි අභිධර්මයේදී කතා කරනවා ක්‍රියාසිත කියලා. උන්වහන්සේලාට සිත් ඇති වෙනවා. හැබැයි මේ ඇතිවෙනා වූ සිත් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර විදිහට සංස්කාර ධර්ම බවට පත් වෙන්නේ නැහැ. ක්‍රියා මාත්‍ර පමණයි සිද්ධ වෙන්නේ. කිරිය සිත් විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා උන්වහන්සේලාට නාම රූප කියන දෙකක් නැවත ඇති වෙන්නේ නැහැ. නාම රූප දෙකක් ඇති වෙන්නේ නැති වෙනකොට චක්කු සෝත ගහන ජීවා කාය මන කියන මේ ආයතන 6 ඇති වෙන්නේ නැහැ. ආයතන 6 ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ ඊළඟට ස්පර්ශය පස්ස කියන තත්ත්වය ඇති වෙන්නේ නැහැ. පස්ස කියන තත්ත්වය නිරුද්ධ වෙනවා. පස්ස කියන තත්ත්වය නිරුද්ධ වුණාම විඳීම් නැහැ. වේදනා නැහැ. ඒක නිසා තමයි නිවන අවේදිත සැපයක් කියලා. විඳීම් වලින් තොර දෙයක් විදිහට සඳහන් වෙනවා. සඳහන් වෙන්නේ මේ විඳීම් වලින් තොර භාවයේ නිසා. විඳීම් නිරුද්ධ කළාම ඊළඟට විඳීම් නැති වුණාම උපාදාන කර ගැනීම නැහැ. අපි යම් යම් දේවල් පිළිබඳව විඳීමක් ඇති කරගත්තම් විඳිනකොට තමයි ඒක උපාදාන කරගන්නේ. දැඩි විදිහට හාත්පසින් අල්ලගන්නේ. එහෙම අල්ලගන්නේ නැති වෙනකොට ඊළඟට භවයක් ඇති වෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා සඳහන් කළා වගේ භවයක් ඇති වෙන්නේ නැහැ. නිබ්බන්ති දීරා යතහයන් පදීපෝ. පහන නිවිලා යනවා වගේ උන්වහන්සේලා පිරිනිවීමට පත් වෙනවා කියලා තමයි රතන සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට භවයක් නැති වෙනකොට ජාති හෙවත් හට ගැනීමක් නැහැ. හට ගැනීමක් නැති වුණාම ඉපදීමක් නැති වුණාම ජරා මරණ දෙකක් ඇති වෙන්නේ නැහැ. ওই විදිහට සමස්ත දුක්ඛයන්ගෙන් නිදහස් වීම අනුලෝම සහ පටිලෝම ආකාර දෙකෙන්ම අපිට කතා කරන්නට සාකච්ඡා කරන්නට හැකියාව තියෙනවා. ඔබට පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. පහුගිය අවුරුදු වල ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙන්නට අවශ්‍ය දැනුම මෙතනදී ඔබට ඇති වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. පටිච්ච සමුප්පාද ධර්මයට අයත් අංග 12 ලියා අවිද්‍යාව නිසා රැස් කරන කර්ම කවරේදයි පෙන්වා දෙන්න. අවිද්‍යාව නිසා සිද්ධ කරන කර්ම පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර කර්ම. කාය සංකාර වචී සංකාර මනෝ සංකාර. එහෙම නැත්නම් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම. හිත කය වචනේ කියන දොරටු තුනෙන් සිද්ධ කරන්නා වූ කර්ම තමයි අවිද්‍යාව නිසා සිද්ධ කරන්නේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම විදිහට. කාය සංකාර වචී සංකාර මනෝ සංකාර විදිහට සැලකෙන්නේ ඒවම තමයි. ඊළඟට 2018-2019 අවුරුද්දේ සත්‍ය සසර සැරිසැරීමට හේවත් පුනර්භවයක් ලැබීමට හේතුව ප්‍රතිත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය මගින් පෙන්වා දෙන්නට කියන ප්‍රශ්නය සඳහා ඔබට අපි සාකච්ඡා කරපු තොරතුරු වලින් පිළිතුරු ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරලා බලමු ඊළඟට තියෙන තොරතුරු වලට. මේ ආකාරයෙන් 12 වැදෑරුම් අංග රෝධයක අර හෙවත් ගරාදි මෙන් එකක් අනිකට සම්බන්ධව පැවැත්ම සංසාරයේ හෙවත් භවයේ නමින් හැඳින්වේ.
අන්න ඒ කියපු එකකට එකක් සම්බන්ධ වෙච්ච හේතු සහ ප්‍රත්‍ය එහෙම නැත්නම් රෝධයක අර එහෙම නැත්නම් ගරාදි විදිහට තියෙන සම්බන්ධතා ජාලය තමයි සංසාරය කියලා කියන්නේ. අවිද්‍යාව සංස්කාරات එක්ක සම්බන්ධ වෙච්ච සංස්කාර විඥානියත් එක්ක සම්බන්ධ වෙච්ච විඥානයේ නාම රූපත් එක්ක සම්බන්ධ වෙච්ච නාම රූප සම්බන්ධ වෙනවා සලආයතනත් එක්ක සලආයතන සම්බන්ධ වෙනවා ස්පර්ශයත් එක්ක ස්පර්ශය සම්බන්ධ වෙනවා විඥානියත් වේදනාත් එක්ක වේදනා සම්බන්ධ වෙනවා උපාදානියත් එක්ක උපාදානිය සම්බන්ධ වෙනවා භවයත් එක්ක භවය සම්බන්ධ වෙනවා ජාති සමග ජාති කියන අවස්ථාව සම්බන්ධ වෙනවා ජරා මරණත් එක්ක. ඒ විදිහට මේ ආකාරයෙන් 12 වැදෑරුම් අංග රෝධයක අරහෙවත් ගරාදිමෙන් එකක් අනිකට සම්බන්ධව පැවැත්ම සංසාරයේ හෙවත් භවය නමින් හැඳින්වේ. භවයෙන් හෙවත් සංසාරයේ විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. පටිච්ච සමුප්පන්න ධර්මයන් යථා ස්වરૂපයෙන් දැන හඳුනා අවබෝධ කර ගැනීම භව චක්‍රයේ සිඳ දැමීම සඳහා හේතුව වේ. භව චක්‍රයේ සිඳ දැමීම සඳහා හේතුව වෙන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය එකකට එකක් හේතු ප්‍රත්‍ය වලින් සම්බන්ධ වෙමින් පවතින ආකාරයේ තේරුම් ගැනීම. තණ්හාව සංසාර චක්‍රයේ ප්‍රධාන අංගයක් හේයින් ඒ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම චක්‍රයේ සිඳ දැමීමකි. තණ්හාව සංසාර චක්‍රයේ ප්‍රධාන අංගයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම සංසාර චක්‍රයේ සිඳ දැමීම සඳහා ප්‍රධාන වශයෙන් අපි කළ යුතු එකම දෙයක් තමයි තණ්හාව නැති කිරීම. තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාන. නිර්වාණය කියලා කියන්නේ තණ්හාව ඉතිරි නොකොට නැති කිරීම. තණ්හාව සංසාර චක්‍රයේ ප්‍රධාන අංගයක්. එහින් ඒ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා අවබෝධ කර ගැනීමට සිඳ දැමිය යුතුයි. සංසාරයේ නැවැත්ම සඳහා අනිවාර්යයෙන්ම තෘෂ්ණාව නැති කළ යුතුයි. තෘෂ්ණාව ගෙවල් සාධන වඩුවෙක් නම් ඔහු සෑදූ ගේ සිටම එය ගත් උපකරණ සියල්ල දැක විනාශ කිරීමෙන් නැවත ගෙයක් ගොඩ නැගීම නොකළ හැකිසේ නාම රූප ධර්මයන් ඇසුරු කොටගෙනම තෘෂ්ණාව සිඳ දැමීම තණ්හක්කය හෙවත් නිවන් දැකීම ලෙසින් දැක්විය හැකිය. තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාන. අපි නාම රූප දෙකක් ඇතිව තමයි ඉපදෙන්නේ. අපි ඉපදෙනකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී ත්‍රිවිධ වූ තෘෂ්ණාව සහිතව ඉපදෙන්නේ. ඒ තෘෂ්ණාව සහිතව ඉපදෙන අපි ධර්මය අවබෝධ කරගෙන පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් අරගෙන ඒ තියෙන නාම රූප දෙකම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධාකාර වූ තෘෂ්ණාව ක්‍රියාත්මක වෙන හිතම පාවිච්චි කරලා තෘෂ්ණාව ගෙවල් සාධන වඩුවෙක් නම් අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනෙබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං. නැවත නැවත දුක නැමැති සංසාරේ නිර්මාණය කරන වඩුවාව දැක්කා. ඒකේ මම කැණි මණ්ඩල සම්පූර්ණ විනාශ කරලා තියෙන්නේ නැවත මට සංසාරයක් නිර්මාණය කරලා දෙන්නට බැහැ කියන බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම උදාන වාක්‍ය තුල තියෙනා වූ අදහස අපිට මෙතනට සම්බන්ධ කරන්නට පුළුවන්. තෘෂ්ණාව ගෙවල් සාධන වඩුවෙක් නම් ඔහු සෑදූ ගේ සිටම ඒටගත් උපකරණ සියල්ල දැක විනාශ කිරීම. තෘෂ්ණාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ වූ තෘෂ්ණාව තමයි අපි නිර්මාණය වීම සඳහා හේතුනේ. ඒ නිසා ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ වූ තෘෂ්ණාව නැති කරලා තෘෂ්ණාව සිඳ දැමීම තණ්හක්කය හෙවත් නිවන් දැකීම ලෙසින් දැක්විය හැකිය. තෘෂ්ණාව නැති කරන එක තමයි නිවන් දැකීම කියලා අපිට දක්වන්න පුළුවන්කම තියෙන්නේ. තෘෂ්ණාව නැමැති අරය හෙවත් ගරාදී විනාශ කළ බව දැක ඒ අනුසාරයෙන් සෙසු අංගයන්ගේ සිඳී යාමත් සසර ගමන නැවතීමත් නුවණැසින් දැකීම පටිච්ච සමුප්පාදයේ පටිලෝම වශයෙන් මෙනෙහි කිරීම යනුවෙන් හඳුන්වා දිය හැකිය. පටිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදය දකින්න කියන්නේ මොකක්ද? තෘෂ්ණාව නැමැති අරය හෙවත් ගරාදී විනාශ කළ බව දැක තෘෂ්ණාව නැමැති අරය ගරාදී විනාශ කළා කියලා දැකලා ඒ අනුසාරයෙන් සෙසු අංගයන්ගේ සිඳී යාමත් අපි කතා කරපු විදිහට අවිද්‍යාව නිරුද්ධ වුණාම සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වුණාම විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වුණාම නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වුණාම ආයතන 6 සලආයතන නිරුද්ධ වෙනවා. ওই විදිහට
තෘෂ්ණාව නැමැති අරය සිඳලා විනාශ කරලා ඒ අනුසාරයෙන් සෙසුවන්ගේනුත් එක එකක් නිරුද්ධ වෙලා යන ආකාරය දැකීම එක එකක් නැති කරන ආකාරය දැකීමට කියනවා පටිච්ච සමුප්පාදය අනුලෝම පටිච්ච සමුප්පාදයේ පටිලෝම විදිහට පටිලෝම වශයෙන් දකින්නවා කියලා. පටිච්ච සමුප්පාදයේ පටිලෝම වශයෙන් දකින්නවා කියලා කියන්නේ තෘෂ්ණාව නැමැති අරය ගරාදී විනාශ කරලා ඊට පස්සේ අවිද්‍යාව නැතිවීම අවිද්‍යාව නැති කිරීම නිසා සංස්කාර නැතිවීම නිසා විඥානය නැතිවීම ওই විදිහට පටිච්චසමුප්පාදයේ එකිනෙකට සම්බන්ධ හේතු ප්‍රත්‍ය වලින් සම්බන්ධ වෙලා තියෙන හැම දෙයක්ම නැතිවීම නිරුද්ධ වීම දැකීම තමයි පටිච්චසමුප්පාදයේ පටිලෝම වශයෙන් දකින්නවා මෙනෙහි කරනවා කියලා කියන්නේ. එහෙමනම් පටිච්චසමුප්පාදයේ පාඩම ටිකක් සංකීර්ණ පාඩමක්. ඒ වුණත් අපි ඔබට ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන් ආකාරයට මේ සාකච්ඡාව සිදු කළා. ඊළඟ සඳුදා දවසේ බෞද්ධ සංස්කෘතිය සහ ශාසන ඉතිහාසය සාකච්ඡා කරන්නේ. ඊළඟ සඳුදා දවසේත් අපි බුද්ධ ධර්මයේ හා පාලි භාෂා පරිචය පොතට අදාළව ප්‍රශ්න පත්‍ර අනුසාරයෙන් සාකච්ඡාවක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දහම් පාසල් අවසාන විභාගය සඳහා මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන දරුවන්ට සඳුදා දවසේදී 8 ඉඳලා 9 වෙනකන් 9 ඉඳලා 10 වෙනකන් බුද්ධ චරිතයේ සහ බුද්ධ ධර්මයේ හා පාලි භාෂා පරිචය පොත් දෙකට අදාළ තොරතුරු සාකච්ඡා කරන දවස ඊළඟට අඟහරුවාදා දවසේදී බෞද්ධ සංස්කෘතිය සහ ශාසන ඉතිහාසයේ පොත් සාකච්ඡා කරමින් ඔබට ලොකු අත්වලක් ශක්තියක් වේවි මේ පාඩම් සාකච්ඡාවන්. එහෙමනම් දිගටම මේ පාඩම් සමග රැඳී සිටින්නට කියලා ඔබට මතක් කරනවා. යාළු හිත මිත්‍රාදීන්ටත් දැනුවත් කරන්න පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, ඒ වගේම Facebook පිටුව පිරිවෙන දහම් පාසල කියන Facebook පිටුව, ඒ වගේම දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන අපේ සමූහය, පිරිවෙන දහම් පාසල කියන අපේ සමූහය, මේ හැම එකක් ඔස්සේම ඔබට මේ පාඩම් සඳහා සම්බන්ධ වෙන්නට පුළුවන් බව මතකෙහි රඳවා ගනිමින් එහෙමනම් මේ පාඩමෙන් සමුගන්නට සූදානම් වෙන්න. ඔබ දන්න කියන අඳුනන ඒ හැම දිනාටම මේ පිළිබඳව දැනුවත් කරන්නට කියලා සිහිපත් කරමින් අද දවසේදී සාකච්ඡාව නිමා කරනවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්